අයිබෝන් මයිදරුවනේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ 10 ශ්‍රේණියේ දූ දරුවන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලාව. එතකොට මේ වෙනකොට අපි සාහිත්‍ය පාඩම් මාලාව අවසන් කරලා තියෙන්නේ විචාර ලියන හැටි ඔක්කොම හොඳට සාකච්ඡා කරලා තියෙනවා. ඔබට ඒ සම්බන්ධ ගැටලුවක් නැතුව ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. දැන් මේකෙන් අහන්නේ ඔබට ඔබ දන්නවා ඔබගේ ව්‍යාකරණ පේපර් එක කෙටි පේපර් එක ව්‍යාකරණ ටික සහ ඒකේ මේ කතා පිළිබඳ ඔබ කියවලා අවබෝධ කරගත්ත පුංචි කරුණු ටිකක් තමයි අහන්නේ. පාඩම ගැන විචාර ලියන්න නම් මොන ඒ මුකුත් අහන්නේ නැහැ. මේකෙන් අහන්නේ අමාරු වචනික තේරුමක්. ඒ කතාව ලිව්වේ කවුද? දැන් හිතන්න මේ පාඩම තියෙන ඔබට තියෙනවා 14 වෙනි පාඩම තොරක්කෝව. ඒතර මේ කෙටි කතාව ලිව්වේ කවුද? right? ඒ වගේ ඒවා තමයි එන්නේ. එතකොට කෙටි කතාවක ලක්ෂණ. දැන් මේකත් එක දෙනවා කෙටි කතාවක් සහ නාට්‍යයක්. හුණු වටේ නාට්‍යය. එතකොට අපි නාට්‍ය ගැන කතා කරනවා මොනවද නාට්‍යයක තියෙන ලක්ෂණ, කෙටි කතාවක තියෙන ලක්ෂණ. එතකොට අන්න එහෙම ඒ ඉරිගහන පේපර් එකට සහ ව්‍යාකරණ පේපර් එකේ කෙටි ප්‍රශ්න 10ට සමහරට මේ භාෂා පොතෙන් පොඩි කෑල්ලක් අහනවා. සහ ව්‍යාකරණ ටික අහනවා. ව්‍යාකරණ ටික අපි ඔක්කොම සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට ඔය කතාවල තියෙන නුහුරු වචනයක් විභාගෙදී අහනවා, පාඩම අහනවා, කතුවරේ අහනවා, ඔකේ අත්දැකීම් ඔය වගේ දෙයක් තමයි අහන්නේ. ඒතර අපි මේකේ ඉතිහාසය ඉදලා ඉගෙනගෙන ගියාම ඔබට ව්‍යාකරණ පේපර් එක කිසි ගැටලුවක් නැතුව පුතේ ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. මම එතකොට ඉස්සෙල්ලම මේකේ තොරක්කෝව කියන අපූර්ව කෙටි කතාව සම්බන්ධව මේ හඳුන්වා දීම කරලා කෙටි කතාව කියන්නේ මොකක්ද කියන එක මම පුතාලට පැහැදිලි කිරීම කරනවා. මොකක්ද මේ කෙටි කතාවක් කියන්නේ? මේකේ විශේෂතා මොනවද? කෙටි කතාවක තියෙන ලක්ෂණ මොනවද? අන්න ඒ ටික කතා කරනවා. බලන්න එතකොට රියු නොසුකේ අකුතගාවා යනු ලෝක ප්‍රකට ජපාන් කෙටි කතා කරුවෙකි. කවුරුද? අකුතගාවා කියලා කියන්නේ ජපානයේ සුවිශේෂී චරිතයක්. ජපානයේ බබලපු අපූර්ව කෙටි කතා කරුවෙක් තමයි අකුතගාවා කියන්නේ. ටෝකියෝ අගනුවර කියුබසි දිස්ත්‍රික්කයේ උපන් ඔහුගේ පළමු වන කෙටි කතාව රෂෝමන්ය. අන්න දැන් ඔබෙන් අහන්න පුළුවන්. අකුතගාවා විසින් රචිත පළමු කෘතිය නම් කරන්න කෙටි කතාව. ස්වකීය ප්‍රථම කෙටි කතාවෙන්ම ලෝපතල වූ ඔහු ලෝක කෙටි කතා ඉතිහාසයේ නොමැකෙන නමක් සලකුණු කළ ලේඛකයෙකි. ජයන්ත විමලසේනයන් විසින් පරිවර්තිත හදවත පාළුවේ නම් කෙටි කතා එකතු වේන තොරක්කෝව අකුතගාවාගේ විශිෂ්ට නිර්මාණයකි. එතකොට මෙයාගේ මේ ජපන් භාෂෙන් ලියලා තියෙන මේ සුවිශේෂී කෙටි කතාව ජයන්ත විමලසේනයන් විසින් තමයි මේක පරිවර්තනය කරන්නේ හදවත පාළුවේ නම් කෙටි කතා සංග්‍රහය. ඒකෙන් තමයි ඒ සංග්‍රහයෙන් තමයි මේක උපුට ගන්නෙ තොරක්කෝව කියන කෙටි කතාව. පැහැදිලිද? එතකොට මෙන්න මෙතෙන්දී අපි සාකච්ඡා කරන්න ඕන මොකද්ද කෙටි කතාව? කොහොමද මේ කෙටි කතාව කියන සංකල්පය හඳුන්වා දුන්නේ කවුද? ඒක පිළිබඳ පෙර අපරදෙදිග විචාරකයන් මොන වගේ අදහස් දක්වලා තියෙන්නේ? කෙටි කතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ මොනවද? මෙන්න මේවා අපි සාකච්ඡාවට ලක් කරනවා මම පුතාලට මේක දැනගන්න. පැහැදිලිද? දැන් එනවා ඔබ දන්නවා අකුතගාවා කියන්නේ කවුද? right? එතකොට ඔබට අහන ප්‍රශ්න තමයි තොරක්කෝව කියන කෙටි කතාවේ නිර්මාතෘ කවුද? අකුතගාවා. ඒතර ඒක සිංහලයට පරිවර්තනය කිරීම සිදුවන්නේ කාගේ අතින්ද? ජයන්ත විමලසේනයන් විසින්. එතකොට අකුතගාවාගේ පළවෙනි කෙටි කතාව තමයි රෂෝමන්. අපිට විභාගෙ දෙන්න පුළුවන් රෂෝමන් කෙටි කතාව රචනා කළේ කවුද? අකුතගාවා. පැහැදිලිද? ඒතකොට අන්න එහෙම තමයි ඒකේ ප්‍රශ්න ටික හැදෙන්නේ. ඒක මම සාකච්ඡා කරනවා ඊළඟට. මෙතෙන්දි මම ඉස්සෙල්ලාම ඔබට හඳුන්වා දීමක් කරනවා කෙටි කතාව කියන්නේ මොකක්ද කියන එක. කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එක.
කෙටි කතාව යනු කුමක්දයි යන්න හඳුනා ගන්නවා. එතකොට අපි මේකේ කෙටි කතාවේ සම්භවය කොහෙන්ද සිදු වෙන්නේ? කෙටි කතාවේ ආරම්භය පුතේ 19 වෙනි සියවසේ තමයි මේක ආරම්භ වෙන්නේ. මැද භාගයේ තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒතර මේක ආරම්භ වෙන්නේ යුරෝපයේ තුල. කෙටි කතාව දෙස්ස විමසිල්ලෙන් බලනකොට ඈතට දිව යනවා. ඒ කියන්නේ 19 වෙනි සියවස දක්වා ඈතට දිව යනවා. ඒතර මෙන්න මේ යුගයේ 19 වෙනි සියවස තුල මැද භාගයේ තුල තමයි කෙටි කතාව සම්භාව්‍ය ඇති වෙන්නේ. ඒ පිළිබඳ මූලික නිර්වචනය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඇමරිකන් ජාතික එඩ්ගා ඇලන් ෆෝට කාට පුතේ ඇමරිකන් ජාතික එඩ්ගා ඇලන් ෆෝ. ඒතර එයා තමයි මේකට කෙටි කතාවේ පුරෝගාමියා. පැහැදිලිද? දැන් ලංකාවේ මාටි වික්‍රමසිංහ සූරීන් කියනවා මේක මේ පෙරදිගට ගිහිල්ලා අපරදිගට ගිහිල්ලා ඒගොල්ලෝ අපේ තියෙන කතා කලාව එහාට ගිහිල්ලා ඒව කියවලා ඒව නිර්මාණය වුණා කියලා. වහල්ලු කියන කෙටි කතා සංග්‍රහය තුල ඔහු පැහැදිලි කිරීම කරනවා ශ්‍රී ලංකාවේ කෙටි කතා කලාව බිහි වුණාලු. ඒතකොට ඒ බිහි වෙන්නාට පස්සේ මෙහි තිබිච්ච කතා කලාව ඔය ජාතක පොත් අනම්මනම් ගිහිල්ලා එහාට ගිහිල්ලා පැරණි උපමා කතා ටික යුරෝපයට ගිහිල්ලා ඒවා කියවලා එහෙන් විදිහට නිර්මාණය වුණා කියලා. ඒතකොට එහෙනම් මෙහි ආරම්භ වුණා කියලා තමයි කියන්නේ. නමුත් ඒක බොහෝ විචාරක මතයේ අනුව 1964 මහාචාර්ය විමල් දිසානායකයන් කුරුණෑගල තියෙන සාහිත්‍ය සම්මේලනයේදී ඔහු පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මේ සුවිශේෂී නවකතා දෙක කෙටි කතාව සහ නවකතාව යන මේ කලාමාධ්‍ය දෙක සම්භවය ඇති වුණේ යුරෝපයේ තුල. ඒතර ලංකාව තුල ආරම්භ වෙන්නේ යුරෝපයෙන් මෙහාට ඇවිල්ලා රෝපණය වූ බීජයක් විදියට. ඒතර බොහෝ විචාරක මතයේ තියෙන්නේ මේක සම්භවය ඇති වුණේ කොහෙන්ද? අපරදිග. ඒ කියන්නේ යුරෝපයේ තුල තමයි මේක ආරම්භ වුණා කියලා සඳහන් වෙනවා. ඒකට හේතුවත් එක්කම යුරෝපයේ ප්‍රකට විචාරකයෙක් වෙච්ච ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝ. ඔහු තමයි මේකේ කෙටි කතාව පිළිබඳ අපූර්ව නිර්වචනයක් දෙන්නේ. ඔහු කියනවා එක හුස්මට කියවා හමාර කළ හැකි ගද්‍යමය වාක්‍ය ඛණ්ඩය. එක හුස්මට කියවා හමාර කළ හැකි ගද්‍යමය වාක්‍ය ඛණ්ඩය කෙටි කතාවයි කියලා. එතකොට එයා ඒ කියන නිර්වචනය දිස බලන්න. එක හුස්මට කියවලා හමාර කරනවා. ඒකෙන් අර ගම්ම්‍ය කරන්නේ මොකද්ද? එක හුස්මට කියවලා නෑ. ඒක අර වැඩේ පටන් ගත්තාම මේක ඉවර වෙනකන් කියලා ඉවර කරන්න පුළුවන්. පැහැදිලිද? කෙටි කාලයක් තුල සංක්ෂිප්තයි මේක. එක හුස්මක් කියලා කියන්නේ ඉතින් අර පොඩි කාලයක් තුලදී මේක කියවලා ඉවර කරන්න පුළුවන්. එක හුස්මට කියවලා හමාර කරන්න පුළුවන් ගද්‍යමය වාක්‍ය ඛණ්ඩය. ඒතකොට මේ සංක්ෂිප්ත වෘතාන්තයක් මේකේ තියෙන. කෙටි කතාවක් කියන්නේ ඒකයි. මේක තුල විශේෂතා අපි ඉදිරියේ දැන් සාකච්ඡා කරනවා ඒ සම්බන්ධව. එහෙනම් විශේෂතාවය මූලිකම එක තමයි සංක්ෂිප්තභාවය නේද? එයාගේ නිර්වචනය තුල අපිට පැහැදිලි වෙනවා සංක්ෂිප්තයි කියලා. ඊට පස්සේ මේකත් එක්කම නිර්වචන බිහි වෙන්න පටන් ගන්නවා. විශ්ව කීර්තියටපත් කියන්නේ ලෝක අප්‍රකට චරිතයක් තමයි රුසියානු ජාතික ඇන්ටන් චෙකෝව්. කවුද පුතේ? රුසියානු ජාතික ඇන්ටන් චෙකෝව්. ඔහු වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙක්. ඒකයි විශේෂත්වය. බොහොම පීඩිත පන්තියෙන් උත්පත්තිය ලබන මොහු පවුලේ සමාජිකව වැඩි. ඒ අයත් ගොඩ දා ගන්න ඕන. ඒ නිසා මොහු ටැගන් රොක් වල තමයි මේ ඉන්නේ. ඒත් අවසානයේ මෙහි ඩිස්පෙන්සරි දාගෙන ඔය ඉන්න අතරේ මොහු ලියනවා චෙරිවත්ත කියලා සුවිශේෂී නාට්‍යයක්. ලෝක ප්‍රකට නාට්‍යයක් බවට පත් වෙනවා. දිගු නාට්‍යයක්. මෙන්න මේ නාට්‍යයෙන් පසු ඔහු ලෝක ප්‍රකට චරිතයක් බවට පත් වෙනවා. කවුද? ඇන්ටන් චෙකෝව්. මේ චෙරිවත්ත නාට්‍යය තමයි ශ්‍රී ලංකාවේ ගම්පෙරළිය කියන නවකතාවට ආభాසය ලබන්නේ. එතකොට මාටි වික්‍රමසිංහ සූරීන් ඒව හොඳට කියවලා අන්න ඒ ආభాසය අරගෙන තමයි කොග්ගල ගම පාදක කරගෙන ඔය ගම්පෙරළිය කියන සුවිශේෂී නවකතාව ලියන්නේ. ඒකට පේනවනේ. රුසියාවේ ලියවෙන ඒවා මෙහෙට ආభాසය එනවා. දැන් රුසියාවේ ඉන්න නිකොලායි ගොගොල්. නිකොලායි ගොගොල්ගේ හිම කබායි කියන කෘතිය ඒ කෙටි කතාව ආభాසය ලබනවා ගුණදාස සමරසේකර. ඔහු ලියනවා සියදෝරිස් කියන කෙටි කතාව. අරකේ ආభాසය ලබනවා ඒකේ විදියටම මේක ලියවෙනවා. ඒකේ හිම කබායක් ලබා ගන්න යනවා. පැහැදිලිද? නිකොලායි ගොගොල් මේක නිර්මාණය. ඒකේ ප්‍රධාන චරිතය වෙන්නේ අකකේ අකකිච්චේ. ඔහු තමන්ගේ පාරිතෝෂිත ආදායම වැඩි වුණාම හිම කබායක් ගන්නවා. සතුටෙන් ඇඳගෙන එන හොරු කණ්ඩායමක් මේක
ගහලා උදුර ගන්නවා. එතකොට මේකේ සියදෝරිස්ගේ රබර් කිරිමිලි ඉහළ යනවා. ඒ ඉහළ ගියාම හම්බර් බයිසිකලයක් ගන්නවා. අවසානයේ මේක හැප්පිලා කුඩු වෙලා යනවා. ඔහුගේ ජීවිතය එතනින් විනාශය කරා යනවා. ඒ සිතුවිල්ලත් එක්ක. අරකේ සම්පූර්ණයෙන්ම අරයා වෙනස් වෙනවා. එතනින් පස්සේ පිස්සු වැටලා එහෙම චරිතයක් විදිහට නිර්මාණය වෙනවා. ඒතර මේක තමයි බයිසිකලයේ තුලින් සෝවා දහමේ සියලු අනිත්‍යතාවයන් ප්‍රකට කරන්න ගුණදාස සමරසේකර මේක නිර්මාණය කරන අනිත්‍යතාවය අරක දේවවරම් වාදයේ මත එක නිර්මාණය වෙනවා. ඒතර ඒ දෙක විතරයි වෙනස්කමකට තියෙන්නේ. අනිත් ඔක්කොම එක හා සමානව තමයි කතා විකාශනය වෙන්නේ. ඔන්න ඔය වගේ ආభాසය ලබලා නිර්මාණය රසක් අපේ රටේ බිහි වෙනවා. සමහර පරිවර්තනය කරනවා නේද? දැන් මේ අපි කතා කරන්න යන අකුතගා වාගේ තොරොක්කෝ නේ. එතකොට මේ කතා කලාවන් සිංහලයට පරිවර්තනය වීම සිදු වෙනවා. දැන් බැද්දේගම වදන් නේ නවකතා ලෙනාඩ් උල්ෆ්ගේ විලේජ් ඉන් ද ජංගල් කෘතිය පරිවර්තනය වෙනවා. ඒ.පී. ගුණරත්නයන්. ඒ තමයි බැද්දේගම. ඉතින් හරි අපූර්වයි මේවා. ඒතර මේ අපූර්ව කලා මාධ්‍යයන් දෙක බිහි වෙන්නේ යුරෝපයේ තුල. ඉතින් මේ සම්බන්ධව ඇන්ටන් චෙකෝෆ් කෙටි කතාවක් නිර්වචනයක් දෙනවා slice of life කියලා. මොකද උදේ slice of life ජීවිතේ පෙත්තක්. කෙටි කතාව ඌ කලී ජීවිතේ පෙත්තක්. අන්න එතකොට කෙටි කතාව කියන්නේ මොකක්ද කියන එක ඔහු පැහැදිලි කරනවා ජීවිතේ පෙත්තක්. ජීවිතේ කොටසක්. ඔක්කොම නේ විග්‍රහ කරන්න බෑ. එක කොටසයි ඒකාංශය යන්නේ. අන්න විශේෂත්වය. ඒතර මේ එහෙම අපරදිග කියද්දී පෙරදිග අපේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය දරගුණ දයසේන ගුණසිංහ යන පුතේ කෙටි කතාව නිර්වචනය කරන ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාවයි කියලා. බලන්න. ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාව කියලා තමයි ඔහු නිර්වචනය කරන්නේ. සමීපතම රූපය. ඒතර කේ ජයතිලක ඔබට තියෙනවා සාහිත්‍ය පාඩමේ අපරත් ඇසිකිරියක් අපුරු කෙටි කතාවක්. එතකොට කේ ජයතිලක කියනවා සමාජයේ අංශු මාත්‍රයක් විදහා පාන කතා කලාව කෙටි කතාවයි කියලා. සමාජයේ අංශු මාත්‍රයක් විදහා පාන කතා කලාව කෙටි කතාව කියලා. පැහැදිලි. අංශු මාත්‍රයක් කියන්නේ කොටසයි. දැන් අපිට පැහැදිලි. අර slice of life කියන එක සිංහලයට මෙයා මේ හදලා කරලා ගන්නවා සමාජයේ අංශු මාත්‍රයක් කියන එක. අර පෙත්තක් කියන්නේ කොටසක්. slice of life ජීවිතේ පෙත්තක්. ඒක සමාජයේ අංශු මාත්‍රය. ඒක සමාජය කියන්නේ මොකද්ද මේ? අපි එකතුවක්. මේ එක එකකී පුංචි කොටසක් තමයි මේ කෙටි කතාව කියලා නිර්වචනය කරලා තියෙන්නේ. පැහැදිලි? ඒතර ඔන්නෝම නිර්වචනය වුණාම මේ සම්බන්ධව ජෝසප් බර්ග් එසන්වින් කියන වටහිර විචාරකයා සුවිශේෂී කරුණු 7ක් පාදක කරගෙන කෙටි කතාව නිර්වචනය කරනවා. කරුණු කීයද? 7ක් පාදක. අන්නේ 7 පාදක කරගෙන නිර්මාණය කරපු සුවිශේෂී ඒ කියන්නේ ඒ කරුණු 7ක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච සුවිශේෂී කෘතිය තමයිලු කෙටි කතාව. එහෙම නැත්නම් ඒක කෙටි කතාවක් වෙන්නේ නැහැ කියලා ජෝසප් බර්ග් එසන්වින් කියනවා. අපි බලමු ඒකේ මූලික හැඳින්වීම ඉදලා නෝට් එක මේ විදිහට. කෙටි කතා කලාව දෙස විමසිල්ලෙන් බලන විට එහි සම්භවය සිදු වූයේ දහනමුවන සියවසේ
මැද භාගය තුලදී බව බොහෝ විචාරකයන්ගේ මතය වූ බවයි. මෙලෙස ආරම්භ වූ කෙටි කතාව ප්‍රථම වතාවට ආරම්භ වූයේ යුරෝපයෙන් බව බොහෝ විචාරක මතයයි. හරිද? මේ ආකාරයට යුරෝපය තුල ආරම්භ වූ කෙටි කතාව පිළිබඳ ප්‍රථම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු ජාතික එඩ්ගා එලන් ෆෝ විසිනි. හරි බලන්න ඉස්සෙල්ලම කෙටි කතා කලාව දෙස විමසිල්ලෙන් බලන විට එහි සම්භවය සිදු වූයේ 19 වන සියවසේ මැද භාගය තුලදී බව බොහෝ විචාරකයන්ගේ මතය වී තිබේ. මෙලෙස ආරම්භ වූ කෙටි කතාව ප්‍රථම වතාවට ආරම්භ වූයේ යුරෝපයෙන් බව බොහෝ විචාරක මතයයි. මේ ආකාරයට යුරෝපය තුල ආරම්භ වූ කෙටි කතාව පිළිබඳ ප්‍රථම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝ
විසිනි. හරිද? අන්න එනවා ඔබට පැහැදිලි කෙටි කතා කලාව කියන කලා මාධ්‍යමයි පුතේ ආරම්භ වෙන්නේ යුරෝපයේ තුලින්. ඒතකොට ඒ 19 සියවසේ මැද භාගයේ තමයි මේක ආරම්භ වෙන්නේ. ඒතකොට මේකට අර්ථකථනයේ මූලිකව දෙන්නේ මූලික පුරෝගාමී වෙන්නේ එඩ්ගර් ඇලන් ෆෝ. හරිද? එයා තමයි නිර්වචනය දෙන්නේ. කලද්දේ ඇමරිකානු ජාතික එඩ්ගර් ඇලන් ෆෝ විසිනි. ඔහු විසින් ඉදිරිපත් කළ නිර්වචනය මෙසේය. එක හුස්මට කියවා හමාර කළ හැකි ගද්‍යමය වාක්‍ය ඛණ්ඩය. ගද්‍යමය වාක්‍ය ඛණ්ඩය. එහෙම නැත්නම් සංක්ෂිප්ත වෘතාන්තය. දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. එහෙම ලියන්නත් ඒක. වෘතාන්තය කෙටි කතාව වන බවයි. එක හුස්මට කියවා හමාර කළ හැකි සංක්ෂිප්ත වෘතාන්තය නැත්නම් ගද්‍යමය වාක්‍ය ඛණ්ඩය. කෙටි කතාව කියලා එඩ්ගර් ඇලන් ෆෝ ওই වගේ නිර්වචනයක් ඉදිරිපත් කළා තියෙනවා. මොන මේක තමයි නිර්වචනය. ඒක නිසා තමයි කෙටි කතාවේ පුරෝගාමී කියලා අපි හඳුන්වන්නේ. කෙටි කතාව පිළිබඳ අර්ථකථනය ඉදිරිපත් කරේ මුල් වරට මෙතුමා. ඒ නිසා කෙටි කතාවේ පුරෝගාමී ලෙස සැලකෙන්නේ කවුද? එඩ්ගර් ඇලන් ෆෝ. මෙම නිර්වචනය ඉදිරිපත් කිරීමෙන් ඔහු කෙටි කතා කලාවේ පුරෝගාමියා බවට පත් විය. හරිද? ඒතර මෙම නිර්වචනයෙන් පස්සේ පෙර අපර දෙදිග පඬිවරුන් විචාරකයන් විවිධාකාරයේ නිර්වචන ඉදිරිපත් කළා. මෙම නිර්වචනයෙන් පසු පෙර අපර
දෙදිග විචාරකයන් විසින් විවිධ වූ නිර්වචන ඉදිරිපත් කරන ලදී. ඉන් කිහිපයක් පහත දැක්වේ. පැහැදිලි. මෙම නිර්වචනයෙන් පසු පෙරාපර දෙදිග විචාරකයන් විසින් විවිධ වූ නිර්වචන ඉදිරිපත් කරන ලදී. ඉන් කිහිපයක් පහත දැක්වේ. දැන් මම ඔබට කිව්වේ රුසියානු ජාතික ප්‍රකට ලේඛකයෙකු කවුද? එඩ්ගර් ඇලන් ෆෝ. එයා කියනවා ජීවිතයෙන් පෙත්තක් කියලා. අපි ගමු මේ විදිහට. රුසියානු ජාතික ප්‍රකට ලේඛකයෙකු වූ ඇන්ටන් චෙකෝව් විසින් කෙටි කතාව නිර්වචනය කර තිබෙන්නේ ජීවිතයෙන් පෙත්තක් කියලා කියනවා. පැහැදිලි? කවුද කියන්නේ? රුසියානු ජාතික ඇන්ටන් චෙකෝව්. ඊළඟට අපි ගන්නවා ශ්‍රී ලාංකේය ප්‍රකට සාහිත්‍ය දරයෙකු වූ දයාසේන ගුණසිංහ සූරීන් විසින් කෙටි කතාව නිර්වචනය කර තිබෙන්නේ
සමාජයේ ජීවිතයේ සමීපතම රූපය ඕන නිර්වචනය කරන්නේ කොහොමද? ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාවයි කියලා. මොකද පුතේ? ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාව කියලා. කෙටි කතාව යන්නේ. පැහැදිලිද? කවුද කියන්නේ? දයාසේන ගුණසිංහ සූරිය. ඒ වගේම පුතේ ඔබට නියමිත ඔබගේ සාහිත්‍ය පොතේ අපටත් වැසිකිළියක් කියන කෙටි කතාව ලියනවා. කවුද? කේ ජයතිලක. එතුමන් කියනවා සමාජයේ අංශු මාත්‍රයක් විදහාපාන කතා කලාව කෙටි කතාව කියලා. ප්‍රකට විචාරකයෙකු වූ කේ ජයතිලක විසින් කෙටි කතාව නිර්වචනය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට විචාරකයෙකු කේ ජයතිලක සූරීන් විසින් කෙටි කතාව නිර්වචනය කර තිබෙන්නේ සමාජයේ අංශු මාත්‍රයක් විදහාපාන කතා කලාව ශ්‍රී ලංකාවේ ප්‍රකට විචාරකයෙක් වෙච්ච කවුද? කේ ජයතිලක මහතා නිර්වචනය කරන්නේ සමාජයේ අංශු මාත්‍රයක් විදහාපාන කතා කලාව කියලා. පැහැදිලිද? බලන්න මේ ටික. කෙටි කතා කලාව දෙස විමසිල්ලෙන් බලන විට එහි සම්භාවය සිදු වූයේ 19 වන සියවසේ මැද භාගයේ තුලදී බව බොහෝ විචාරකයන්ගේ මතය වේ තිබේ. මෙලෙස ආරම්භ වූ කෙටි කතාව ප්‍රථම වතාවට ආරම්භ වූයේ
යුරෝපයෙන් බව බොහෝ විචාරක මතයයි. මේ ආකාරයට යුරෝපය තුල ආරම්භ වූ කෙටි කතාව පිළිබඳ ප්‍රථම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝ විසිනි. ඔහු විසින් ඉදිරිපත් කළ නිර්වචනය මෙසේය. එක හුස්මට කියවා හමාර කළ හැකි සංක්ෂිප්ත වෘතාන්තය කෙටි කතාව වන බවයි. එහෙම නැත්නම් ගද්‍යමය වාක්‍ය ඛණ්ඩය. මෙම නිර්වචන ඉදිරිපත් කිරීමෙන් පසු කෙටි කතා කලාවේ පුරෝගාමියා බවට ඔහු කෙටි කතා කලාවේ පුරෝගාමියා බවට පත්විය. මෙම නිර්වචනයෙන් පසු පෙරාපර දෙදිග විචාරකයන් විසින් විවිධ වූ නිර්වචන ඉදිරිපත් කරන ලදී. ඉන් කිහිපයක් පහත් දැක්වේ. රුසියානු ජාතික ප්‍රකට ලේඛකයෙකු වූ ඇන්ටන් චෙකෝව් විසින් කෙටි කතාව නිර්වචනය කර තිබෙන්නේ ජීවිතයෙන් පෙත්තක් යනුවෙනි. ශ්‍රී ලාංකේය ප්‍රකට සාහිත්‍යදරයෙකු වූ දයාසේන ගුණසිංහ සූරීන් විසින් කෙටි කතාව නිර්වචනය කර තිබෙන්නේ ජීවිතයේ සමීපතම රූපය යනුවෙනි. ඊළඟ ශ්‍රී ලංකාවේ ප්‍රකට විචාරකයෙකු කේ ජයතිලක සූරීන් විසින් කෙටි කතාව නිර්වචනය කර තිබෙන්නේ සමාජයේ අංශු මාත්‍රයක් විදහාපාන කතා කලාව යනුවෙනි. දැන් ඔහොම නිර්වචන තියෙද්දී ඊළඟට දෙනවා පුතේ කරුණු 7ක් පදා සුපිරිම නිර්වචනය සුපැහැදිලිම අර්ථකථනය දෙන්නේ ජෝසප් බර්ග් එසන්වින් කියන සුවිශේෂී බටහිර විචාරකයා. මෙන්න ඊළඟට ඉහත සඳහන් නිර්වචන වලට සුපැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කොට තිබෙන්නේ බටහිර ප්‍රකට විචාරකයෙකු වූ ජෝසප් බර්ග් එසන්වින් විසිනි. ජෝසප් බර්ග් කවුද පුතේ? එසන්වින්. ඉහත සඳහන් නිර්වචන වලට වඩා සුපැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කොට තිබෙන්නේ බටහිර ප්‍රකට විචාරකයෙකු ජෝසප් බර්ග් එසන්වින් විසිනි. රයිට්. කවුද පුතේ? ජෝසප් බර්ග් එසන්වින් කියන චරිතය. ඔහු කෙටි කතාවක
තිබිය යුතු ලක්ෂණ. හතක් දක්වා තිබේ. එය මෙසේය. ජෝසප් බර්ග් එසල්වෙන් විසින් ඔහු කෙටි කතාවක තිබිය යුතු ලක්ෂණ 7ක් දක්වා තිබේ. එය මෙසේය. හරිද? සියලු සිදුවීම් අභිභවා එක් ප්‍රබල සිදුවීමක් පමණක් ඉස්මතු වේ තිබීම. සියලු සිදුවීම් අභිභවා එක් ප්‍රබල සිදුවීමක් පමණක් ඉස්මතු වී තිබීම. right? ඊළඟට එක් ප්‍රධාන චරිතයක් පමණක් තිබීම. එක් ප්‍රධාන චරිතයක් පමණක් තිබීම. ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රධාන චරිතයක්, ප්‍රධාන සිදුවීමක්. අනිත් එක තමයි සංක්ෂිප්ත බව. ඒ කියන්නේ පුතේ කෙටි බව. හරි? කෙටි බව. ඊළඟට කතා වින්‍යාසය. ඊළඟට පරිකල්පනය. ඊළඟට සංවිධානාත්මක බව. ඊළඟට ධාරණාවේ ඒකීයත්වය. යන කරුණු 7යි. right? ඔය කරුණු 7න් නිර්මාණය වෙලා තියෙන යම් කිසි කෙටි කතාවක්. ඒක ඒ කලා මාධ්‍ය කෙටි කතාවක් කියලා හැඳින්වුවා කවුද පුතේ? ජෝසප් බර්ග් එසල්වෙන්. බලන්නේ කරුණු 7. සියලු සිදුවීම් අභිභවා එක් ප්‍රබල සිදුවීමක් පමණක් ඉස්මතු වී තිබීම, එක් ප්‍රධාන චරිතයක් පමණක් තිබීම, සංක්ෂිප්ත බව, කෙටි බව, කතා වින්‍යාසය, පරිකල්පනය, සංවිධානාත්මක බව හා ධාරණාවේ ඒකීයත්වය. දැන් එතකොට මොන ඔය කියන ලක්ෂණ කෙටි කතාවක තියෙන්න ඕන. මොකක්ද තියෙන්න ඕන? එක් ප්‍රබල සිදුවීමක් පමණක් ඉස්මතු වී තිබීම. එක් ප්‍රධාන චරිතයක් පමණක්
තියෙන්න ඕන. ඊට පස්සේ සංක්ෂිප්ත බව, කෙටි බව, පරිකල්පනය නේද? පරිකල්පනය. ඊළඟට කතා වින්‍යාසය, සංවිධානාත්මක බව, ධාරණා වේගයත්. ඒතර මෙන්න මේවා කෙටි කතාවක තියෙන්න ඕන කියලා ජෝසප් බර්ග් එසන්වින් මහතා පැහැදිලි කරනවා. ඒතර මේ කරුණු 7 ඔබ දන්නවා එක් ප්‍රධාන සිදුවීමක් තියෙන්නේ. සිදුවීම් ගොඩක් තියෙනවා. එක් ප්‍රබල සිදුවීමක් විතරක් එතන වෙනවා. පැහැදිලිද? එකයි ඒකේ මතුවෙන්නේ. ඒකයි මේ සමාජයේ කොටසක් කියලා කියන්නේ. එක කොටසයි තියෙන සම්පූර්ණ නැහැ. ඊට පස්සේ ප්‍රධාන චරිතය. ඒ චරිතය හා සම්බන්ධ සිදුවීමක් තමයි. ඒ චරිතය පාදක කරගත සිදුවීමක්. දැන් තොරොක්කෝව කියන කෙටි කතාව අධ්‍යක්ීම වෙන්නේ පුංචි දරුවෙක් තොරොක්කෝව පිළිබඳ ආසාවක් ඇති වෙනවා. රේල් පාරේ එයාට හිතනවා මේ නිකන් තියෙන එකේ මේකේ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ මටත් එහෙම කෙනෙක් වෙන්න උනා නම් කියලා. අන්න ඒකට දක්වන ආසාව තමයි මේකේ කතාව අත්දැකීම. ඒතර ප්‍රධාන චරිතය එන්නේ ඒ චරිතය. ඒ පුතාගේ චරිතය. ඒක කේන්ද්‍ර කරගෙන තමයි කතාව විකාශනය වෙන්නේ. කුණු වදින ඔය තොරොක්කෝව කියන පොඩි උපකරණයක් තියෙනවා. රේල් පාර වගේ සිල්වර කඳන් උඩ යන්නේ නේද? අපි මේ පාඩම කියා දෙන්න. ඒතර අන්න එහෙම. ඒක තමයි විශේෂත්වය. ඊට පස්සේ කෙටි බව. මේක යාන් හැලි බෑ. ඕනවට වැඩිය පරිසර වර්ණා, පුද්ගල වර්ණා ඒවා කරන්න බෑ. මොකද කෙටි කතාවක් නිසා ඒක උචිත ප්‍රමාණය විතරයි එතෙන්දි ගන්න පුළුවන්. පැහැදිලි? ඒ නිසා තමයි කතා වින්‍යාසයක් තියෙන්නේ. කතා වින්‍යාසය කියලා කියන්නේ පුතේ හේතුඵල සම්බන්ධතාවය මත විශ්වාස කරන්න පුළුවන් විදියට කතා විකාශනය කරනවා. ඒ චරිතයට අදාළ සංසිද්ධිය පිළිගන්න පුළුවන්. අපටත් වැසිකිළියක් කිව්වහම පාඩම කිව්වහම ඇත්තට වැසිකිළි කේස් එක සම්බන්ධව ඇත්තකුත් නෙවෙයි බොරුකුත් නෙවෙයි කියන මට්ටමට ඒක නිර්මාණය වෙලා තියෙනවා. ඒකයි වෙන්නේ. අන්න ඒන විශ්වාස කරන්න පුළුවන් විදියට තියෙනවා අපි කියන කතා වින්‍යාසය කියලා. පැහැදිලි? කතාව බොහොම ලස්සනට ගොනු කරනවා හේතුඵල සම්බන්ධතාවය මත විශ්වාස කරන්න පුළුවන් විදියට. ඒතකොට ඒකට අදාළ චරිතයට අදාළ පරිසරය භාෂාව සංවිධානය කරන්න ඕන. ඒ සංවිධානය කරලා ඉවර වෙලා ඒතකොට ඒ සංවිධානය වෙන්න නම් පරිකල්පනයක් තියෙන්න ඕන. සිතින් මවා ගන්න පුළුවන් වෙන්න ඕන. කල්පිත ආඥානයක් වෙන්න ඕන. ඒතකොට මෙන්න මෙහෙම කරගන්න පුළුවන් නම් ඒක එක් ධාරණාවක් පදනම් කරගෙන නම් අන්න ඒක තමයිලු කෙටි කතාව. ඒතකොට මෙන්න මේකත් එක්කම මහාචාර්ය විශ්වර වේල කෙටි කතාවක තියෙන්න ඕන කියලාද කියනවා මොනවාද? ලක්ෂණ. ඒ අතරේ ඔහු දක්වනවා සංකේත. මේ කරුණු 7ත් එක්කම සංකේතාත්මක යෙදුම් තියෙනවා නම් කෙටි කතාව අතිශයින්ම රසවත් කියලා. පැහැදිලිද? එතකොට මේ කෙටි කතාවේ රස නිෂ්පත්තියට බෙහෙවින්ම පිටිවහලක් වන බව තමයි එතුමන් කියන්නේ. පැහැදිලිද? අන්න දැන් එතකොට ඔබට කෙටි කතාව කියන්නේ මොකක්ද කියන එක හොඳ හැටි අවබෝධයක් ආව නේද? කෙටි කතාවක තියෙන ලක්ෂණ. ඒතර ඊළඟට මම ඕකත් එක්කම ඔබට කියා දෙනවා කෙටි කතාවත් එක්කම මේකේ තියෙන එහා පැත්තට අවසානයේ නාට්‍ය කියන එක. ඒකත් අපි මේ විදිහට මූලික හඳුන්වා දීමක් කරනවා. ඒතර මම පුතාලට පුළුවන් නාට්‍ය කියන්නේ මොකක්ද කියන එක. නාට්‍ය කලාව යනු කුමක්දයි යන්න කුමක්දයි යන්න හඳුනා ගනිමු. නාට්‍ය කලාව යනු කුමක්දයි යන්න හඳුනා ගනිමු. පැහැදිලි? නාට්‍ය කලාව කියන්නේ මොකක්ද කියන එක. දැන් ඔබ දන්නවා නාට්‍ය කලාවේ සම්භාවය අර වගේමයි යන්නේ. අපි මේකට මෙන්න මේ වගේ සාරාංශයක් ඔබට හදනවා. බලන්න. කලාවේ ආරම්භය. ආරම්භය. අපි මේ පැත්තේ යනවා පෙරදිග සහ අපරදිග කියලා.
පෙරදිග සහ අපරදිග. ඒතර නාට්‍ය කලාවේ සම්භවය ආරම්භ වෙන්නේ බටහිරින් කියලා බොහෝ විචාරකයන්ගේ මතයක් තියෙනවා. ඒ බටහිර ආරම්භ වෙන ස්ථානය තමයි අපරදිග කලාපයේ තියෙන ග්‍රීසිය. ග්‍රීසිය. ඒතර ග්‍රීසියේ ඉන්නවා ලෝක ප්‍රකට දාර්ශනිකයෙක්. ඒ තමයි ග්‍රීක ජාතික ඇරිස්ටෝටල්. අපරදිගට යනවා. අපරදිග තියෙනකොට ග්‍රීසිය. ග්‍රීසියේ ඉන්නේ ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් ලෝක ප්‍රකට දාර්ශනිකයෙක්. පැහැදිලිද? ඔහු දේශපාලන විද්‍යාවේ පියා ලෙස සැලකුවා. රයිට්? එතකොට ග්‍රීක ජාතික ඇරිස්ටෝටල්. ඔහු ගාව තිබුණා ග්‍රන්ථයක්. ඒකට අපි කියනවා කාව්‍ය ශාස්ත්‍රය කියලා. කාව්‍ය ශාස්ත්‍රය. කාව්‍ය ශාස්ත්‍රය. ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් ඔහුගේ ග්‍රන්ථය මොකද්ද? කාව්‍ය ශාස්ත්‍රය. කාව්‍ය ශාස්ත්‍රයට අනුව පුතේ අන්න පැහැදිලි කිරීමක් කරනවා මේ විදියට. ග්‍රීක කේදාන්ත ග්‍රීක දුකාන්ත නාට්‍ය කලාව ආරම්භ වූයේ දියෝනිස් දෙවියන්ට කරන ලද පූජා උපහාරයක ග්‍රීක දුකාන්ත නාට්‍ය කලාව ආරම්භ වූයේ දියෝනිස් දෙවියන්ට කරන ලද පූජා උපහාරයක ප්‍රතිඵලයක් ලෙස බවයි. හරි. ඔන්න නම් ග්‍රීසිය තුල තමයි ලෝකේ නාට්‍ය කලාව ආරම්භ වුණේ. ඔය විදියට අපි ගන්න දැන් ඕකම පෙර දිගට යනවා මේ විදියට. පෙරදිග නාට්‍ය කලාව බිහි වෙන්නේ මහා භාරත දේශය තුල. මහා භාරත දේශය. පෙරදිග නාට්‍ය කලාව ආරම්භ වෙන්නේ කොහෙන්ද? මහා භාරතයෙන්. ඒතර මහා භාරතයේ ඉන්නවා ප්‍රකට නාට්‍ය රචකයෙක්. එයා තමයි භරත මුනිවරයා. අරයාට වගේම
ඔහුටත් තියෙනවා පුතේ ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථය තමයි නාට්‍ය ශාස්ත්‍රය. නාට්‍ය ශාස්ත්‍රය. අරයා කාව්‍ය ශාස්ත්‍රය, මෙයා නාට්‍ය ශාස්ත්‍රය. මෙයා මොකද්ද කියන්නේ? බලන්න. ඒකයි විශේෂත්වය. මෙයා කියන මේ විදිහට සංස්කෘත සුකාන්ත නාට්‍ය කලාව ආරම්භ වූයේ මහා බ්‍රහ්මයාට කරන ලද නන්දි ගායනයක නමස්කාරයක නන්දි ගායනයක ප්‍රතිඵලයක් ලෙසයි. හරි. ඔන්න නාට්‍ය කලාව සම්බන්ධ ওই විදිහට තමයි ආරම්භ වෙන්නේ. බටහිරින් ආරම්භ වෙනවා කොයි විදිහටද? කේදාන්ත නාට්‍ය කලාව ආරම්භ වෙනවා ග්‍රීසිය තුලින්. පෙරදිගින් ආරම්භ වෙනවා පුතේ. පෙරදිග මහා ಭಾರತ දේශයෙන්. ඒ සම්බන්ධව කතා කරන්නේ භරත මුනිවරයා. පෙරදිග මහා නාට්‍යකරු ලෙස සැලකෙන භරත මුනිවරයා ඔහුගේ කාව්‍ය ශාස්ත්‍රය තුළ පැහැදිලි කරන සංස්කෘත සුකාන්ත නාට්‍ය කලාව ආරම්භ වූයේ මහා බ්‍රහ්මයාට කරන ලද නන්දි ගායනයක ප්‍රතිඵලයක් ලෙසයි. දැන් මෙන්න මෙහෙම ආරම්භ වෙන නාට්‍ය කලාව. හරිද? වේදිකාව තුල රඟ දක්වන ආකාරය අනුව කොටස් දෙකකට කඩනවා. right? මේ විදිහ අපි ලියමු එකේ. මෙලෙස ආරම්භ වූ නාට්‍ය කලාව වේදිකාව තුල රඟ දක්වන ආකාරය අනුව ප්‍රධාන කොටස්
දෙකකට බෙදා දක්වා තිබේ. right ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වනවා. එක තමයි අංක 1 ශෛලීගත නාට්‍ය සම්ප්‍රදාය. right 2 ස්වාභාවික නාට්‍ය සම්ප්‍රදාය. හරිද? ශෛලීගත නාට්‍ය සම්ප්‍රදාය. ඒ කියන්නේ අපි ඔකට කියනවා නාට්‍ය ධර්මීය ක්‍රමය කියලා. මොකද නාට්‍ය ධර්මීය ක්‍රමය. කිසියම් රිද්මයකට අනුව නැටුම් ගැයුම් එක්ක නේද? වේදිකාව තුල නළුනියන් රංගනය දෙනවා නම් දෙබස් අනුසාරයෙන් රංගනය දෙනවා නම් අපේ ශෛලීගත සම්ප්‍රදාය යන විදිය ඉරියව් ඔක්කොම වෙනස්. ස්වාභාවික කියන්නේ තියෙන තතු ඒ විදියටම තාත්වික ඉදිරිපත් කරනවා. අපි ඒකට කියනවා ලෝක ධර්මී ක්‍රමය. ස්වාභාවික සම්ප්‍රදාය. හරිද? මේකට කියනවා නාට්‍ය ධර්මී ක්‍රමය. නාට්‍ය ධර්මී ක්‍රමය. මේක ලෝක ධර්මී ක්‍රමය. ලෝක ධර්මී ක්‍රමය. ඊළඟට පුතේ මේක අවසන් වන ආකාරය අනුව පැහැදිලිද? නාට්‍යයක් වේදිකාව තුළ අවසන් වන ආකාරය අනුව නැවත කොටස් දෙකයි. තවද නාට්‍යයක් වේදිකාව තුළ රංග දක්වා අවසන් වන ආකාරයට අවසන් වන ආකාරය අනුව නැවත කොටස් දෙකකට බෙදා දක්වා තිබේ. හරි. ඒක තමයි සුඛාන්ත සහ දුකාන්ත. සුඛාන්ත දුකාන්ත කියලා. සුඛාන්ත සහ දුකාන්ත කියලා නාට්‍ය කලාව. ඒ කියන්නේ අවසන් වන ආකාරය අනුව සතුටෙන් අවසන් වෙනවා පුතේ. ඒක සුඛාන්තයක්. දුකෙන් නම් දුකාන්තේ නම් ඒකට අපි කියනවා ට්‍රැජඩි සහ කොමඩි කියලා. කොමඩි කියන්නේ සතුටේ තියෙන ඒවා. හාස්‍ය උත්පාදන ඒවා සතුටෙන් ඉවර වෙන ඒවා.
ට්‍රැජඩි කියන්නේ දුකකින් අවසන් වෙනවා. අන්න එනම් ග්‍රීසිය තුළ ආරම්භ වෙන්නේ එවැනි ඒවා කේදාන්ත නාට්‍ය පෙරදිග නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ සුඛාන්ත නාට්‍ය කලාව ඔය ශාකුන්තලා හර්ෂ දේවේන්ද්‍රයන්ගේ රත්නාවලි අන්න ඒ වගේ සුවිශේෂී නාට්‍ය සුඛාන්ත නාට්‍ය විදිහට සලකනවා. දුකාන්ත නාට්‍ය විදිහට සලකනවා ලංකාවේ ප්‍රකට නාට්‍යකරු වන අපේ මහාචාර්ය දිල්විස් සරච්චන්දයන් විසින් රචිත නාට්‍ය බොහෝමයක් ශෛලීගත සම්ප්‍රදායයෙන් තමයි අවසන් වෙන්නේ. එතකොට සිංහබාහු නාට්‍යයත් දුකාන්ත නාට්‍යයක් විදිහට තමයි අවසන් වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම ඊට පස්සේ නාට්‍යයක තියෙන අභිනය ක්‍රම 4ක්. අභිනය ක්‍රම කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒ අභිනය ක්‍රම 4 තමයි නාට්‍යයක් තුළ තියෙන්න ඕන කියලා වර්තමුනිවරයා කියනවා. චතුර්ථාභිනයෝපේතං ලක්ෂණං වර්තිතෝ බුදයි. නර්තන නාට්‍යමිතුතං සර්වතාභිනයෝ භවත්. අභිනය ක්‍රම කීයක් තියෙනවද? 4ක් තියෙන්න ඕන. ඒ 4 එක මොකද්ද? ආංගික අභිනය, වාචික අභිනය, ආහාර්ය අභිනය, සාත්වික අභිනය. මේ අභිනය ක්‍රම 4 හරියට තිබුණොත් තමයි ඒක නාට්‍යයක් බවට පත් වෙන්නේ. බලමු එහෙනම් අභිනය ක්‍රම. මෙලෙස විවරණය කරන ලද නාට්‍ය කලාව අභිනය ක්‍රම හතරකින් යුක්ත වන බව භරත මුනිවරයා පෙන්වා තිබේ. භරත මුනිවරයා පෙන්වා දී තිබේ. හරිද? අභිනය ක්‍රම කීයක්ද? 4ක්. මොනවද ඒ 4? එක තමයි ආංගික අභිනය. 2 වාචික අභිනය. 3 ආහාර්ය අභිනය. 4 සාත්වික අභිනය. දැන් ඔබ දන්නවා අභිනය ක්‍රම 4ක් තියෙනවා නේද? අංගපසංග ආධාරයෙන් නාට්‍ය කලාව පිළිබඳ නාට්‍යයක් නිර්මාණය වෙන ඒ වේශ නිරූපණ ශිල්පීන් එක්ක නළු නිළියන් අංගපසංග ආධාරයෙන් අදහස් ප්‍රකාශ කරනවා අපි ඒකට කියනවා ආංගික අභිනය කියලා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ආයිත්තම් දාගෙන තියෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ආහාර්ය අභිනය. වාචික කියන්නේ දෙබස් අනුසාරයෙන් යනවනම් ඒකට අපි කියනවා වාචික අභිනය කියලා. කතා බහ කරන සංවාදශීලී භාවය. සාත්වික කියලා කියන්නේ මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කරන වේදනාව, සතුට, දුක ඔය ඔක්කොම පෙන්වන්න පුළුවන් මූණෙන්. නිදිමත ගතිය නේද? මේ ඔක්කොම පෙන්වන්න පුළුවන් මූණෙන් අපි ඒකට කියන සාත්වික අභිනය කියලා. ඒතර මෙන්න මෙහෙම නිර්මාණය වන නාට්‍ය කලාවක් භරත මුනිවරයා පැහැදිලි කරන පුතේ නාට්‍ය කලාවක ක්‍රියා විකාශනයේ අවස්ථා 5කින් නිර්මාණය වෙනවා කියලා. අවස්ථා කීයකින්ද? 5කින් නිර්මාණය වෙනවා කියලා. ඒතකොට ඒ 5 තමයි මොනවාද? ආරම්භක අවස්ථාව.
ආරම්භක යත්න ප්‍රාප්ති ආශා නියාතාපති පලාගම. දැන් බටහිර හතරයි තියෙන්නේ. මේකේ පහක් තියෙනවා. ආරම්භක කියලා කියන්නේ ගැටුමට ඒ කියන්නේ චරිත හඳුන්වා දෙනවා. right? යත්න කියන්නේ ගැටුමට මුල පිරීම. ඔබ දන්නවා ගැටුමක් නොමැති යන නාට්‍යයක්ද නැත. එහෙමයි කියන්නේ නේද? නාට්‍ය කලාව පිළිබඳ නිර්වචන අපි කතා කරද්දී කියනවා නාට්‍ය කලාව ඌකලේ සාමූහික කලාවකි. drama is not copy but imitation of nature. නාට්‍යයක් කියලා කියන්නේ සෝබාදහමේ අනුකරණයක් මිස පිටපතක් නෙවෙයි කියලා. drama is not a copy, right? But imitation of nature. drama is not copy but imitation of nature. පැහැදිලිද? එහෙනම් drama කියන නාට්‍යයක් නාට්‍ය වූ කලී සෝබාදහමේ පිටපතක් නෙවෙයි අනුකරණය. not copy කියලා කියන්නේ ෆොටෝකොපියක් නෙවෙයි අනුකරණය. එතකොට එයා එහෙම කියන බර්නාඩ් ෂෝ කිව්වේ ගැටුමක් නොමැති නාට්‍යයක්ද නැත. එතකොට මහාචාර්ය ඉදිරියේ සරච්චන්ද්‍රයන් කියනවා රස විඳින්මින් නැරඹිය හැකි ශ්‍රව්‍ය වූ දෘශ්‍ය වූ කාව්‍ය නාට්‍යයයි. ඒක මම ඉදිරි කතා කරනවා. දැන් එහෙනම් ඔන්න මේ අභිනය ක්‍රම හතරක් එක්ක නාට්‍ය කලාව නිර්මාණය වුණා. ඒතර නාට්‍ය කලාව සම්බන්ධ නිර්වචන කිහිපයක් මම දක්වන නාට්‍ය පිළිබඳ right නාට්‍ය පිළිබඳ කොහොමද දාලා තියෙන්නේ එක එක්කෙනා නාට්‍ය කලාව නාට්‍ය කලාව පිළිබඳ නාට්‍ය කලාව පිළිබඳ ඉදිරිපත් වී තිබෙන නිර්වචන කිහිපයක් හරි ගැටුමක් නොමැති තැන නාට්‍යයක්ද නැත right ගැටුමක් නොමැති තැන නාට්‍යයක්ද නැත අවස්ථානෝ කෘතේර් නාට්‍යම් ඒ කියන්නේ අවස්ථාවක් අනුකරණය කොට දැක්වීම නාට්‍යයයි කියලා. ලෝක වෘත්තානුකරණය නාට්‍යයයි. ඊළඟට රස විඳිමින් නැරඹිය හැකි ශ්‍රව්‍ය වූත් දෘශ්‍ය වූත් කාව්‍ය
කාව්‍ය නාට්‍යයයි. අනුපුතේ රස විඳිමින් නැරඹිය හැකි ශ්‍රව්‍ය වූත් දෘශ්‍ය වූත් දෘශ්‍ය වූත් කාව්‍ය නාට්‍යයයි. එතකොට මෙන්න මේ විදිහට පුතේ නාට්‍ය කලාව පිළිබඳ විවිධ මත පළ කරා නේද? ලෝක වෘතානුකරණය නාට්‍යයයි. රස විඳින්මින් නැරඹිය හැකි ශ්‍රව්‍ය වූ දෘශ්‍ය වූ කාව්‍ය නාට්‍යයයි. අවස්ථානුකෘතිය නාට්‍යම් ගැටුමක් නොමැත්තන නාට්‍යයක්ද නැත. අන්න ඊට පස්සේ සෝබාදහමේ පිටපතක් නොවේ අනුකරණයක් කියලා කියනවා. ඊළඟ නිර්වචනය. කොල්රිච් කියන කෙනා කියන්නේ දැන් මේක කියන්නේ කවුද? මහාචාර්ය දිරවේ සරච්චන්ද්‍රයන්. කොල්රිච් කියනවා සෝබාදහමේ පිටපතක් නොව අනුකරණයක් වන බවයි. සෝබාදහමේ පිටපතක් නොව drama is not copy but imitation of nature. පැහැදිලිද? අන්න එන සෝබාදහමේ මේක පිටපතක් නෙවෙයි. කොපියක් නෙවෙයි. අනුකරණයක්. මං කිය අවස්ථානුකෘතිය නාට්‍යම්. අවස්ථානුකරණය වල දැක්වීම නාට්‍යයයි. අන්න එහෙනම් ওই විදියට පුතේ නාට්‍ය කලාවේ ලක්ෂණ කතා කරාම නේද? නාට්‍ය කලාවක තියෙන ඕන විශේෂතා ටික. ඒතකොට නාට්‍ය කලාව කියලා කියන්නේ සාමූහික කලාවක්. අන්න නාට්‍ය කලාව කියලා අපිට පැහැදිලිව සරල නිර්වචනයක් දෙන්න පුළුවන්. නාට්‍ය කලාව ඌ කලී මේ විදිහට නාට්‍ය කලාව පිළිබඳ සුපැහැදිලි නිර්වචනයක් දිය හැකියි. කොහොමද? නාට්‍ය කලාව වූ කලී සාමූහික කලාවක්. සාමූහික කලාවක් වන බවයි. ඒකට හේතුව තමයි පුතේ නවකතාවක් කෙටි කතාවක් අපිට තනියෙන් කියන්න පුළුවන්. තනියම කියන්න පුළුවන්. ඒ නාට්‍යයක් වෙන්න නම් නාට්‍ය පිටපත් තියෙන්න ඕන. රචකයෙක් ඉන්න ඕන. අධ්‍යක්ෂණයේ තියෙන්න ඕන නේද? නිෂ්පාදකවරයෙක් ඉන්න ඕන. ආලෝකකරුවන්, කැමරාකරුවන්, වේශ නිරූපණ ශිල්පීන්, නළුනිලියෝ, ප්‍රේක්ෂකාගාරය මෙන්න මේ කියන සියල්ලගේ අපූර්ව සංගත වීමක්. චතුර්ථාභිනයෝපේතං ලක්ෂණං වෘත්තිතෝ බුදයි. නර්තන නාට්‍ය මිතුතං සර්වතාභිනය බව. අභිනය ක්‍රම හතරක් නැටුම් ගැයුම් එක්ක තියෙනවා නම් මේ ඔක්කොමත් එක්ක ඔය කියන කතාව එක නාට්‍යයක් වෙනවා. අනිවාර්යයෙන්ම නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, පිටපත, නළුනිලියෝ, වේදිකාවේ, ප්‍රේක්ෂකාගාරය තුල වේශ නිරූපණ ශිල්පීන් මේ ඔක්කොම ඉන්න ඕන. ඒ එකතුවක් තමයි නාට්‍ය කලාව කියලා කියන්නේ. ඒකට අපි කියනවා නාට්‍ය කලාව ඌ කලේ සාමූහික කලාවක් කියලා. පැහැදිලිද? අන්න මම පුතාලා පැහැදිලි ඇති නාට්‍ය කලාව කියන්නේ මොකද්ද? කෙටි කතා කලාව කියන්නේ මොකද්ද කියලා. ඔන්න මේ දෙක තමයි අපි ඔබට මේ පාඩම තුල පැහැදිලි කරන්නේ. පැහැදිලිද? එතකොට තොරොක්කෝව කියන කෙටි කතාව කරන්නට පෙර ඔබට හඳුන්වා දුන්නා කෙටි කතාවක් කියන්නේ මොකක්ද. ඊට පස්සේ තියෙනවා හුණු වටේ නවකතාව. හුණු වටේ නාට්‍ය. හුණු වටේ නවකතාව. මේ හුණු වටේ නාට්‍ය.
ඒතර මෙන්න මේ හුණු වටේ නාට්‍ය නේද? හුණු වටේ නාට්‍ය පිළිබඳ සුවිශේෂී විස්තරයක් එකේ තියෙනවා යම් ප්‍රමාණයක්. ඒතකොට ඒක නාට්‍යයක තියෙන පොදු ලක්ෂණ ටික මම ඔබට පැහැදිලි කරලා නාට්‍යයක් කියන්නේ මොකක්ද කියන එක. අන්න එනම් ඔබට පුළුවන් නාට්‍ය කලාව සහ කෙටිකතා කලාව කියන දෙක ඒකේ විශේෂතා නිකම්ම දැනගන්න පුළුවන්. කෙටිකතාව තනියෙන් කියන්න පුළුවන් මේක තනියෙන් කියන්න බෑ. මේක තනියෙන් බෑ සම්පූර්ණ කිහිපයක එකතුවක් තියෙන. ඒ ළමයි දරුවනේ අපි ඊළඟ කොටසෙන් යන සාකච්ඡා කරන ඔබට මොකද්ද මෙන්න මේ තොරොක්කෝව කියන කෙටිකතාවේ තියෙන සුවිශේෂතාවය ඒ පාඩම සම්බන්ධ කියවලා ඒ පාඩමෙන් ඔබට යම් ප්‍රමාණයක් ඊටපස්ස දීලා ඊළඟට මම ඔබට නාට්‍යය තුල ඒකේ විස්තර ටිකක් සාකච්ඡා කරලා ඒ පාඩම හමාර කරනවා. එහෙනම් අදට මෙතනින් මේ කොටස හමාර කරනවා.